ආයිබෝවන් තිරුවන් සරණයි අද උතුම් වූ ඇසළ මාස පුරපසළොස්වක පුන් පොහෝ දවස. ඇසළ මාස පුරපසළොස්වක පුන් පොහෝ දිනය ශාසනික වශයෙන් සදහැවත් බෞද්ධයන්ට ශ්‍රී ලාංකේය ජනතාවට වඩාත් වැදගත් වන පුන් පොහෝ දවසක්. අපි උදෑසන සිට මේ දක්වාම අද දවසේ තියෙන වැදගත්කම පිළිබඳව කතා කරපු නිසා අපි ගැන ගොඩාක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. සූදානම් මෙත්තාවලෝකය සදහම් විද්වත් කතිකාව මෙලෙසින් ආරම්භ කරන්නට අද දවසේ ඔබ දන්නවා අපි හැමදාමත් මේ වැඩසටහන හරහා ඔබට වැදගත් වන සමාජීය කාරණාවන් ආගමික කාරණාවන් හා සම්මිශ්‍රණය කරමින් ඔබේ ජීවිතය හදාගන්න අවශ්‍ය කරන පණිවිඩයක් තමයි ලබා දුන්නේ. ඒ නිසා සීල ආගම් නියෝජනය කරන මිනිසුන් නිරන්තරයෙන් යාල් ටීවී සහෝදරත්වයේ නාලිකාව සමගින් අත්වැල් බැඳගෙන සිටින නිසා අපි ඔබ හැමෝටම මේ සාකච්ඡාවේ කතා කරන බොහෝ දේවල් නිරන්තරයෙන් වැදගත් වේවි. අද දවසේ මෙම මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාව සාර්ථකමත් කර ගැනීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අප මැදිරියට සැපයුණු ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ අන්තර්ජාතික උපදේශකය වගේ ඇමරිකාවේ සමාහිත පරිසර පදනමෙහි නිර්මාතෘ සහ සභාපති වගේම දැනට ඇමරිකාවේ පදිංචිව සිටිමින් සමාජ සේවා රැසක් සිදු කරන ආනන්ද මාහින් කන්ද මැතිතුමන් ඉතාමත්ම ගෞරවයෙන් යුතු ඔබතුමන්ට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ ඇසළ පුන් පොහෝ දවසේදී මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාවට ඉතාමත් ඔබතුමම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් මැතිතුමනි. ආයිබෝන් තිරුවන් සරණයි. සරණයි. ඔබ දන්නවා අපි හැමදාමත් මෙත්තාවලෝකයේ වැඩසටහන් මාලාවක් සිදු කිරීමේදී විශේෂයෙන් ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ වගේම පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රාවේ නිර්මාතෘවරයාණන් වන නිහාල විජේරත්න මැතිතුමන් සමගින් අපි නිරන්තරයෙන් මේ බොහෝ කරුණු කාරණාවන් කතා කරමින් මේ නිර්මාංශ වීමේ ඇති වැදගත්කම පිළිබඳව අපි කතිකාවතක් ගොඩ නැගුවා. ඉතින් අද එතුමන්ට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි වුණත් එතුමන්ව නියෝජනය කරමින් තමයි විශේෂයෙන් අපි ආනන්ද මැතිතුමන් සම්බන්ධ වෙන්නේ. එතුමන් මේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ දෙවන්ත කාර්යභාරයක් සිද්ධ කරන අන්තර්ජාතික මට්ටමින් දෙවන්ත කාර්යභාරයක් සිද්ධ කරන වටිනා කෙනෙක් චරිතයක්. ආනන්ද මැතිතුමනි විශේෂයෙන්ම ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමේ ආරම්භ කළ දැන් මම හිතන්නේ වසර ගණනාවක් වෙනවා. ඒ වගේම අවිහිංසාවාදී සංගමයේ මගින් නිරන්තරයෙන් රට වටා විශාල වැඩසටහන් මාලාවක් සිදු කරමින් විවිධ වූ නාලිකාවන් කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් මාලාවක් ගියත් කරලා මේ නිර්මාංශ වීමේ ඇති වැදගත්කම පිළිබඳව බොහෝ පණිවිඩයක් අරගෙන ගියා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ වටා විශාල පිරිසක් ඉන්න කලාකරුවෝ ඒ වගේම විශේෂයෙන් පොලිසිය මහත්තුරු ඉන්නවා. ඒ වගේම තරුණයන් ලංකාවේ බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබතුමන් කොහොමද මේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ එක්ක අත්වැල් බැඳගෙන මේ මහා මෛත්‍රී ධර්ම යාත්‍රාව යාත්‍රා කරවන්න ඔබතුමන් මොන වගේ දායකත්වයක්ද ඔබතුමන් ලබා දෙන්නේ? බොහොම ස්තුතියි ඉන්දික මහත්මයා. මේ අත්‍තරම ඉතින් අපි අර අහලා තියෙනවනේ එක වගේ කුරුල්ලෝ එකට එක්ක හොයනවා කියන කතාවක්. එහෙම තමයි මෙහෙම වුණේ. අත්‍තරම නිහල් මහත්තයාගේ එක්කලා අපේ තියෙන සම්බන්ධය ගත්තොත් නිහල් මහත්තයා මට හම්බුනේ නැති වුණාට එතුමා මගේ පාසලේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ අපි දෙන්නම 10 පන්ති වෙනකම්. ඊට පස්සේ එතුමා උසස් අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණියා නාලන්ද විද්‍යාලයට. මම ඇවිල්ලා තියෙනවා ආනන්ද විද්‍යාලයට. ඊට පස්සේ අපි කොහොම හරි විදේශගත වුණා. කොහොම හරි නැවත වරක් මේ අවිහිංසාව හරහා තමයි අපි ලංකාවට ඇවිල්ලා අපි වෙනත් ව්‍යාපෘති කීපයක් පටන් ගත්තා ඇමරිකාවේ ඉඳලා. ඔව්. ඒ හරහා තමයි නිහල් මහත්තයා අපට සම්බන්ධ වුණේ. ඉතින් අප සම්බන්ධ වෙනකොට නිහල් විජේරත්න මහත්මයා සහ මේ අවිහිංසාවාදී මහා සංගමය විශාල වැඩ කොටසක් කරලා තිබුණා ඒ කාලේ වෙනකොට. එතුමාගේ ඇත්තටම එතුමාගේ කාර්යභාරය නම් අගීමක් වෙනවා මදි. මොකද එතුමා තමන්ගේ පුද්ගලික ධනෙ සහ තමන්ගේ සීලම වත්කම් යොදවන්නේ මේකට තමයි. එතුමා ව්‍යාපාරවලින් ලැබෙන සියලු මුදල්. ඉතින් හරි මුතුම් චරිතයක්. ඉතින් දැකලා කතා බහ කිරීම අවස්ථාවක් ලැබිච්ච මුල් අවස්ථාවේදී අපට තේරුණා මෙතුමා එක්කලා මේ ගමන් කරන ක්‍රියාමාර්ගයට අපි සම්බන්ධ වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ අනුව තමයි මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. ඉතින් අපි කරපු වැඩ ඔක්කොම එකනේ කරන්නේ. ඉතින් අපේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. සතුන්ව හිංසාවෙන් මිදවීම,
මිනිසුන් අපේ සහෝදර ජනතාව සුවපත් කිරීම. ඔව්. සහ පරිසරය සුවපත් කිරීම. දැන් මේ සියලුම කාරණා සිද්ධ කරන්න පුළුවන් එක ප්‍රධානම අවස්ථාවක් තමයි නිර්මාංශ වෙලා මස් කෑමෙන් වළකින එක. මේක කෙනෙකුට දන්නේ නැහැ මෙහෙම කොහොමද කරන්න පුළුවන් කියලා. අපිට ඒ ගැන අවස්ථාවක් ලැබුණොත් කතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න පදනමක් තමයි අපි නිහල් මාත් එක්ක අහුනේ දැන් අවුරුදු 6-7කට කලින්. ඉතින් අපි එදා සිට අද දක්වා ඉතාමත්ම සහෝදරත්වයෙන් මේ කටයුතු කරගෙන යනවා. එතුමාටත් උදව් වෙමින් අපේ සියලුම ජනතාවට යම්කිසි මෙහෙයක් කිරීම බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් ඔබතුමා පුංචි කාලේ ඉඳන් මේ නිර්මාංශ වුණාද නැත්නම් මේ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේද නිර්මාංශ වුණේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නයක්. ඇත්තටම පුංචි කාලේ එහෙම වුණේ නැහැ. පුංචි කාලේ මම දැන් ඉතින් මම රටවල් කීපයක වාසය කරලා තිනවා. ලංකාවේ, දුබයි රටේ, එතකොට අප්‍රිකාවේ, කෙන්යා වගේ අධි ප්‍රදේශවල. ඒ හරහා ඉතාමත්ම බහුල වශයෙන් මම මස් මාංශ ආහාරයට ගත කෙනෙක්. නමුත් කොහොම හරි මගේ හිතේ පැත්තක තියෙනවා මම මේ කරන වැඩේ හරි නැහැ කියන එක. මොකද මේ හරහා සතුන් හිංසාවටපත් වෙනවා කියන එක යම්කිසි මට්ටමක දැනුවත්වීමක් නෙමෙයි හැඟීමක් තිබුණා. හදවතේ ඒකට ගැළපෙන්නේ නැති ගතියක් තිබුණා. ඉතින් එක්තරා අවස්ථාවකදී අපි දුබායි ඉන්න කාලෙක මේ මාළු මාකට් එකේ ඉඳලා අපි ගෙදර යන ගමන් අපි මාළු මස් ඔක්කොම තියෙන එක ස්ථානයක මේ අරගෙන යනකොට මම මගේ බිරිඳට කිව්වා මේක නම් මට හරියන්නේ නැහැ මොකද මම දැක්ක අර කුකුල් වෙල්ලා තිනවනේ පුංචි බබාලා වගේ කියලා. ඒ ශරණයකින් මම කිව්වා අපි එහෙනම් නවත්තමු මේක. අර කාර් එකේ ගොඩක් අපි පස්සේ ගොඩක් අරගෙන තිබුණා වුණත් අපි මේ මොහොතේ ඒක නැවැත්තුවා එතනින්. හැබැයි ඉතින් අපිත් අර අනුවන සිතිවිල්ලක් තිබුණා අපට ප්‍රෝටීන් අවශ්‍යයි කියන හැඟීම. ඒක නිසා අපි මස් මාළු වලින් ගැලවුණාට කිරි බිත්තර වගේ වෙනත් සත්ව ආහාර වලින් ගැලවුණේ නැහැ. අපිට අපට ප්‍රෝටීන් අවශ්‍යයි කියලා දැනුත් අපේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙක් හිතන් ඉන්න මේ ප්‍රෝටීන් මිත්‍යාවටත් අපි අහුවෙලා හිටියා. ඉතින් කොහොම හරි ඒතකොට අපි මේ නිර්මාංශුනේ 2000 වසරේ විතර ඒ කියන්නේ මස් මාළු වලින් වෙනස් ඉවත් උනේ. ඊට පස්සේ දැන් අවුරුදු 20ක පමණ කාලයක් අපි දැන් ඉවත් වෙලා තින්නේ. ඒ අතරේ ඇමරිකාවේදී මට යන්න අවස්ථාවක් ලැබුණා අහම්බයක් වගේ එක මේ ඇමරිකාවේ තියෙනවා ලෝකේ තියෙන ලොකුම කියලා ගන්න සලකන්න පුළුවන් මේ මස් මාංශ හරහා ජීවිත වලට වෙන විනාශය ගැන මේ සාකච්ඡා වෙන වැඩමුළුවක් තියෙනවා. ඒකට කියනවා වීගන් සමර් ෆෙස්ට් කියලා සමර් ෆෙස්ටිවල්. ඒක තියෙන්නේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලේ හැම අවුරුද්දක් ගන්න තියෙන එකක්. ඒකට මිල අධික කටයුත්තක්. නමුත් කොහොම හරි මට මේකට අවස්ථාවක් ලැබුණා සහභාගී වෙන්න. එතෙන්දි මට තේරුණා මේ කිරි සහ බිත්තර වගේ දේවල් වලින් පවා අපේ ශරීරයට කරගන්න හානිය සහ සතුන්ට වෙන අපහරණය. අපි එතනින් තමයි දැනුවත් වුනේ මම. ඒ පළවෙනි සාකච්ඡාවේදී පළවෙනි දේශනයේදීම මම අහපු පළවෙනි දේශනයේදීම මම හිතුවා ආයෙ නම් මම ජීවිතේට කිරි බිත්තර වගේ දේවල් කටේවත් තියන්නේ නැහැ. විශේෂයෙන්ම කිරි කියන එක ඒ තරම් අපේ ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ඒ වගේ කිරි හරකා වගේ අපහරණයට ලක් වෙන සතෙක් හරිම අමානුෂිකයි. ඒ ගැන අපි දැනුවත් වුණාන් පස්සේ කිසිම සාධාරණ මිනිහෙකුට මට හිතන්න අමාරුයි මේ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට වඩා මේ හරහා සිද්ධ වෙන පරිසර හානිය සහ මේ සෞඛ්‍ය හානිය. දැන් මට වෙලා තියෙනවා මම විනාඩියක් ගන්නම්. දැන් අපේ ලංකාවේ මිනිස්සු ඉන්දක මිය යන්නේ NCDs එහෙම නැත්නම් non communicable diseases කියන මේ බෝ නොවන රෝග වලින්. ඒ බෝ නොවන රෝග තමයි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා. එතකොට අධික රුධිර පීඩනය, අක්මාවේ සහ වකුගඩු අමාරු. මේවා තමයි ප්‍රධාන වශයෙන්. එතකොට මේ සියලුම දෙයට ප්‍රධාන හේතුව වෙන්නේ මේ මස් මාළු. මොකද මස් මාළු නැත්නම් මේ සත්ව ආහාර, සත්ව ප්‍රෝටීන. මොකද සත්ව ප්‍රෝටීන වලට යෝග්‍ය ශරීරයක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ මස් මාංශ වලින් යැපෙන සතුන් ඉන්නවා. ශාක වලින් යැපෙන සතුන් ඉන්නවා. මස් මාංශ සහ ශාක වලින් දෙකෙන්ම යැපෙන සුළු ප්‍රමාණයකුත් තියෙනවා. ඊටම සුළු ප්‍රමාණයක්. අපි වැටෙන්නේ ශාක වලින් යැපෙන සත්ව කොටසකට. මොකද ඒක අපේ ශරීරයේ ව්‍යුහය සහ වෙනත් ජීව විද්‍යාත්මක සහ භෞතික දේවල් සලකා බැලුවෙන් පස්සේ ආවත්ම පැහැදිලි. අපේ ශරීරය මස් කැමර සුදු ශරීරයක් නෙමෙයි. අවදම පස්සේ අවස්ථාවට වෙලාව දෙන්න මට ඒක ගැන විස්තර කරන්නත් පුළුවන්. ඔව්. ඉතින් මෙන්න මේ ඒක හරිය නිකන් අපි හිතමු මේ ඩීසල් එන්ජින් එකකට පෙට්‍රල් දැම්මම වෙන දේ තියෙනවනේ. ඔව්.
එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්නවා ඔය 3 wheelers එහෙම ඔය ටැක්සි එහෙම මේ මිල අධික නිසා පෙට්‍රල් ටිකකට තව භූමි තෙල් ටිකක් දාලා දුවනවා. නමුත් එහෙම දාලා යම් කිසි කාලයක් දුවන්න පුළුවන්. නමුත් එන්ජිම නරක වෙලා හක්කලා වැඩි කාලයක ඵලදායීතාවයක් තියෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම දෙයක් තමයි අපි මේ ශරීරෙට සිද්ධ වෙන්නේ. එළවලු කන්න පුළුවන් ශරීරයකට මස් මාළු දාලා. ඉතින් ඒ හරහා තමයි අපි මේ දැනුවත්කම් සිද්ධ කරන්නේ. ඔව් ඇත්තටම ආනන්ද පැත්තෝනේ විශේෂයෙන් අප වර්තමාන සමාජයේ ගත්තොත් සමාජය තුළ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව බොහෝ විට අපට දෙන උපදේශය තමයි අනිවාර්යයෙන්ම ශරීරයට අවශ්‍ය කරන මේ ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීම සඳහා මස් මාංශ නැත්නම් මස් මාළු අනිවිතරයක් අවශ්‍යයි කියන එක. එතකොට ඒ වෙනුවෙන් ඒක ප්‍රදර්ශන කරලා තියෙනවා. එතකොට දැන් මේ ගෙවල් වල ඉන්න දෙමව්පියෝ විශේෂයෙන් කාන්තා පාර්ශවනේ කාන්තා පාර්ශව නිරන්තරයෙන්ම මේ සම්බන්ධව මොකද දරුවන්ට ආදරය නිසා වැඩි සැලකිල්ලක් දක්වනෝනේ. ඒ නිසා ඉතින් ඕන් නිතරම දැන් කවුරු හරි කිව්වත් දරුවන්ට මස් මාංශ අනුභව කරන්න එපයි කියලා. ඕන් කියන්නේ මේ දරුවන්ට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය විටමින් A සියල්ලක් ලබා දෙන්න නම් මස් මාංශ ටිකක් ගන්න ඕන කියලා. ඉතින් එතකොට දැන් මෙච්චර දියුණු වෙච්ච මේ ලෝකෙක අයි තාමත් අපි මේ මතය අපි විශ්වාස කළ යුතුද නැත්නම් අපි ඒක බැහැර කළ යුතුද? ඒක සම්පූර්ණයෙන් බැහැර කළ යුතුයි. ඒක සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුයි. මම මෙන්න මෙහෙම කියන්නම්. ඔකට ප්‍රධාන හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවගේ රටවල් වල එක හේතුවක් තමයි ලංකාවේ නෙමෙයි අතරම ලෝකයේම. අපි දැන් මේ වෛද්‍යවරුන්ට මං ගරහනම හැම නෙමෙයි. අපේ විශේෂයෙන්ම ලංකාවේ වෛද්‍යවරු අතර මේ සම්බන්ධයෙන් දැන් විශාල ලෙස දැනුවත් වෙනවා. විශේෂයෙන්ම GMO එක මේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය මේ සම්බන්ධයෙන් වැඩ කරනවා දැන්. ඒගොල්ලෝ දැනුවත් කරනවා අපේ පුද්ගලයින්ව. මේ වෛද්‍ය පාදිනිතුමා හැම ඉතාමත්ම වටිනා වෛද්‍යවරු. මේගොල්ලෝ අපට කියනවා දැන් කිරි බොන්න එපා. මේවා හොඳ නැහැ. කිරි පිටි බොන්න එපා. මස් මාළු නෙමෙයි හොඳ ආහාර ශාක කියලා අපිට දැන් ඒගොල්ලෝ කියනවා මේක. නමුත් සාමාන්‍ය වෛද්‍ය වෘත්තිකයෙක් මේ කතාව දන්නේ නැහැ ඉතින්. හේතුව ඒගොල්ලන්ට වෛද්‍ය විද්‍යාව වල මම දන්න තරමින් පෝෂණය ගැන උගන්වන්නේ නැහැ. පෝෂණය ගැන වෛද්‍ය විද්‍යාවල උගන්වන්නේ නැහැ. ඒතර පෝෂණය කියන්නේ එක්තරා විෂය ඛණ්ඩයක් වෛද්‍ය විද්‍යාව ගැන තව එකක්. ඇමරිකාවෙත් එහෙමයි. ලෝකේ හැමතැනම මේක තමයි තත්ත්වය. නමුත් දැන් ඇමරිකාවේ නම් මේ ගැන වෛද්‍ය විද්‍යාලවල පෝෂණය උගන්වන්න කියන එක දැන් දැඩිව බලපෑම් කරනවා මේ එක ආයතන වලින් වෛද්‍ය විද්‍යාලවල. ඒක ටික සිද්ධ වෙනවා. නමුත් ලංකාවේ එහෙම වෙනවද කියලා මම තාම දන්නේ නැහැ. ඉතින් මෙහෙමත් එකක් තියෙනවා දැන් ප්‍රෝටීන් අවශ්‍ය දෙයක් තමයි. ඒකේ ගැටලුවක් නැහැ. ඔව්. ප්‍රෝටීන් අවශ්‍යයි. නමුත් දැන් මස් එක්කලා අපි ප්‍රෝටීන් ගන්නකොට ඒ ප්‍රෝටීන් වලට අමතරව අපට ලැබෙනවා කොලෙස්ටරෝල්, සත්ව කොලෙස්ටරෝල්. හානි කරයි අපට. ඔව්. සංතෘප්ත තෙල්. සංතෘප්ත සත්ව තෙල් අපට ලැබෙනවා. ඒකත් ඉතාමත්ම හිතකරයි. ඊට පස්සේ සතුන්ව ගහන ඇන්ටිබයොටික්ස් ඔය ප්‍රතිවේධක ඖෂධ. ලෝකයේ නිෂ්පාදනය කරන ප්‍රතිවේධක ඖෂධ වලින් 70%ක් 80ක් ප්‍රමාණයක් ගහන සතුන්ට. ඒතකොට ඒවා මේ නිතර මස් කනකොට අපිට මේවා ලැබෙනවා. ඊට පස්සේ වෙනත් බෙහෙත් වලට ඔරොත්තු දෙන්නේ නැති ශරීරයක් අපිට ඇති වෙනවා. ඊට අමතරව හෝමෝන. දැන් සත්ව හෝමෝන තියෙනවා, සතුන්ට ගහන හෝමෝන තියෙනවා. දැන් සතුන්ගේ ඇඟේ අපි තුමු සත්‍යයක මැරෙනකොට දැන් ස්ට්‍රෙස් හෝමෝන්ස් වර්ග දැන් අපි තුමු ලිංගිකත්වය මතක් වෙනකොට ඊට අවශ්‍ය හෝමෝන ඇඟේ නිපද වෙලා ක්ෂණිකයෙන්ම ඒකට අවශ්‍ය විදිහට ඇඟ හැදෙනවා. ඒ වගේ බය සන්ත්‍රාසය මේ හැම එකකටම අදාළ වෙන හෝමෝන වර්ග තියෙනවා. ඒවා හරි විශේෂයිතයි. දැන් ඒක නිතින්ම ශරීරයේ දැන් අපි තුමු මරණයට කැපවෙච්ච හරකෙක් තමයි මරණ බව දැනගෙන ඉතාමත්ම දැඩි බියකට සහ මානසික ආතතියකටපත් වෙනවා. ඒ හරහා ඒ ශ්‍රාවය වෙන හෝමෝන තමයි අපි මේ මස් එක්කලා කන්නේ. එතකොට ප්‍රෝටීන් විතරක් නෙමෙයි අර කියන විස ඔක්කොමත් අපට ලැබෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ ඇත්තටම මේ ප්‍රෝටීන් නෙමෙයි දැන් ප්‍රෝටීන් ඌනතාවය කියලා ලෙඩක් මේ ලෝකේ නැහැ. නැතුව නෙමෙයි ප්‍රෝටීන් ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් නැහැ. ප්‍රෝටීන් නැති වෙලා මැරිච්ච මිනිහෙකුත් නැහැ. තියෙන්නේ ප්‍රෝටීන් වැඩි වෙලා හැදෙන ලෙඩ. ප්‍රෝටීන් වැඩි වෙලා දැන් අපි දන්නවා කොලෙස්ටරෝල් අපට ඇඟට අවශ්‍ය දෙයක්. නමුත් අපිට කොලෙස්ටරෝල් වැඩිකමේ ප්‍රශ්නයක් මිසක් අඩුකමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. තෙල් නැත්නම් මේදේ කියන එක අපට ඇඟට අවශ්‍ය දෙයක්. නමුත් තෙල් වැඩි වීම ප්‍රශ්නයක් අඩු වීම ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඒ වගේ සීනි අපට අවශ්‍ය දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සීනි අඩු වීම එකම නෙමෙයි වැඩි වීම ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. ඒ වගේ ප්‍රෝටීනුත් අපට අවශ්‍ය දෙයක්. ප්‍රෝටීන් අඩු වීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රෝටීන් වැඩි වීම ප්‍රශ්නයක් මේ මිනිසුන්ට තියෙන්නේ. ඒතකොට මේක මේ වැඩි වීම ප්‍රශ්න තියෙන්නේ.
එතකොට ඉතින් මේ ගැන අපිට ගොඩාක් කියන්නේ පැය ගණන් කතා කරන්න පුළුවන් දත් අනුව ඉතින් ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. අපට හොඳම ප්‍රෝටීන් අවශ්‍යම ප්‍රෝටීන් ලැබෙන ශාක වලින්. ඒක තමයි අපි යන්නට ඕනේ. මම හිතන්නේ ඉතින් ලබා දුන්න මේ පණිවිඩය අතිශයින් වැදගත් වෙන සමාජයට මෙතුමන් පැහැදිලි කිරීමක් කර අනිවාර්යයෙන්ම නිර්මාංශ වීමේ ඇති වැදගත්කම් විශේෂයෙන් අපි මස් මාංශ අනුභව කරනවා කියන අපේ ශරීරයට තවත් විස කොටසක් එකතු කර ගැනීමක් තමයි නිරන්තරයෙන් සිදු කරන්නේ. ඒ නිසා ඔබ මේ වැඩසටහන අරඹන ඔබට ඔබ අදහන ආගම දර්ශනයේ කුමක් වුවත් අපි විශ්වාස කරන දහමක් තුනේ තමයි විශ්ව දහම නැත්නම් ස්වභාව ධර්මය. ඒට අපි සියලු දෙනා අවනත වේ යුතුයි. නිසා ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් අපි දිහා හැම විටකදීම විමසිල්ලෙන් ඉන්න බවත් මතක තබා ගත යුතුයි. තවත් බොහෝ දේ කතා කරන්න තිබෙනවා. අද ඇසළ පොහොදා මෙත්තාවලෝකනින් සූදානම් ප්‍රථම විරාමය ලබා ගන්න විරාමයෙන් අනතුරු නැවතත් අප හමුවෙමු සුපුරුදු අපේ විද්වත් කතිකාව සමගින්. විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හා එක්වන්නේ සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී මිත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාව සමගින් අපි අද කතා බහ කරමින් නිර්මාංශුමින් ඇති වැදගත්කම සම්බන්ධව මේ කරුණු කතා බහ කරන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ අන්තර්ජාතික උපදේශක ආනන්ද මහින් කන්ද මහත්මයන් සමගින් නැත්නම් උතුම් පැහැදිලි කරමු හැම කරුණක්ම නිරන්තරයෙන් අපේ ජීවිතේට වැදගත්. අනෙක් කාරණාව තමයි මම ඔබතුමා විමසන්නේ. අද සාමාන්‍යයෙන් අපි ආගමක් තුළදී අපි ආගමක් දර්ශනයක් තුළනේ අපි ජීවත් වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ම. අපි හැමෝටම දැන් අපි මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ උපත්ති ලැබුවොත් අපිට කුමන හෝ ආගමක් අපිට උරුම වෙනවනේ. ඔව්. හැබැයි මේ වර්තමානයේ වෙන විට කොටසක් කියනවා අපිට ආගමක් ඇත්තෙත් නැහැ, ජාතියක් ඇත්තෙත් නැහැ කියලා. හැබැයි එහෙම ඕපපාතිකව මේ සමාජය තුළ නිර්මාණ විදියක් නැහැ නේ. එයා නිර්මාණය කරගත්තට මට ආගමක් නැහැ, ජාතියක් නැහැ කියන එක උපදින කොට යට ඒ දෙක උරුම වෙලා තියෙනවනේ. ඒකත් එක්ක බලද්දී අපි විශ්වාස කරන දහමක් තමයි මේ ස්වභාව ධර්මයේ කියන එක. ඇත්තටම දැන් පහුගිය කාල වකවානුන් තුළදී මේ දැන් අපිට මේ කොවිඩ් කියන වසංගතයේ තියෙන ලෝකෙම විනාශ වෙන ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් මේ රෝගය නිසා මැරුණානේ. අපිට ඇත්තටම විපාක දෙන්නේ අපි කරන පවුද? මේ සත්තුන්ගේ ජීවිත විනාශ කරක අපි මේ කාපුව නේද මේ අපි පසුපස්සේ පන්නන්නේ කියලා යම් කිසි කෙනෙක් යෝජනා කරපු තුමන් මොන වගේ පිළිතුරක් මේක ලබා දෙන්නේ? නෑ ඒක එහෙමම තමයි. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම මේ සත්ව ඝාතනය හරහා තියෙන බරපතලකම ඉන්දික අපි වටහා ගන්නට ඕනේ. ඔව්. මම උදාහරණයකට කියන්නම්. දැන් ලෝකේ ඉන්නවා ජනගහනය බිලියන 7ක්. ඔව්. ඔක මනුස්ස ජනගහනය බිලියන වලින් 7යි. බිලියන කියලාගෙන මිලියන 1000ක්. ඒ වගේ 7 ගුණයක් ඉන්නවා. ලෝකයේ එක වසරකට බෝ කරලා ඇති කරලා ඝාතනය කරන සතුන් සංඛ්‍යාව ආහාර සඳහා බිලියන 70ක්. මේ ගොඩබිම් සතුන් පමණක් මම මේ කියන්නේ මොහොත නැතුව මාළු නැතුව ගොඩබිම් සතුන් පමණක් බිලියන 70කට අධික ප්‍රමාණයක් බෝ කරනවා ඇතිදඩි කරලා ඝාතනය කරනවා. එතකොට දැන් බලන්න මෙතන තියෙන මේ බිලියන 7කට කන්න දෙන්නේ බිලියන 70ක් ඝාතනය කරනවා. මේ සතුන් ඝාතනය කරන්න කොහෙන් තියෙන රිසෝසස් නැත්තම් සම්පත්. අධික සම්පත් ප්‍රමාණයක්. දැන් අපි ලෝකයේ හදන ධ්‍යාන වලින් 70ක් 75ක් අතර ප්‍රමාණයක් වේදන් කරන්නේ සතුන් ගන්න දෙන්නේ. අපි මේව දන්නවද? බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතකොට විශාල සම්පත් ප්‍රමාණයක් වේදන් කරලා හක්කලා සතුන්ට කන්න දීලා ඒ සතුන් මරාගෙන අපි කාලා විස ගොඩක් ශරීරයට දාගත්තාම වෙන මේ සයිකල් එක මේ චක්‍රය දිහා බලන්න. අපිට මේ රට මේ ලෝකේ ඔරොත්තු දෙන්නේ නැහැ ඒකට. ඔව්. මේ ලෝකේ අපි දැන් ඇත්තටම ඉන්නවනේ මේ ලෝකේ ඉන්නේ මේ කාල බෝම්බයක් මත. පරිසරයේ ඒ තරමට හානි වෙලා ගිහිල්ලා තියෙන. දැන් උදාහරණයක් ඇරෙට ඇමසන් වනාන්තර වගේ ඒ වගේ මේ වැසි වනාන්තර විශාල ලෙස මේ එලිපෙහෙලි කරනවා සතුන් වගා කිරීම සඳහා. එතකොට මේකට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් තවත් උදාහරණයක් ඇරෙට ගත්තොත් අපි හිතමු දැන් ලෝකයේ විශාල ජල හිගයකට මුහුණ පාලා තියෙනවා. ආහාර හිගයකට මුහුණ පාලා තියෙනවා. දැන් අපි ජලය ගත්තොත් පානීය ජල අපි හිතන්න
එළවලු රාත්තලක් කැරට් කියලා හිතන්නකෝ. කැරට් රාත්තලක් හදාගන්න මම මේ රාත්තල වලින් කියන්නේ තියෙන්නේ තාම ඒවා රාත්තල් ගැලුම්. ඒ රාත්තලක් හදාගන්න ගැලුම් 25ක් විතර ප්‍රමාණයක් අවශ්‍යයි මේ කැරට් රාත්තලක් සාමාන්‍ය එළවලු රාත්තලකට. නමුත් හරක් මස් රාත්තලක් හදාගන්න මස් රාත්තලකට ජල ගැලුම් කීයක් විතර අවශ්‍යයි කියලා හිතනවද? 2500ක් අවශ්‍යයි. 2500ක්. එතකොට මේ වගේ 100 ගුණයකටත් වඩා. ඉතින් මේ වගේ හැම තැනකම ඊ타මත්ම අසමතුලිතතාවයක් තමයි මේ මස් නිෂ්පාදනය කරන්න ගිහලා අපි අතල සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් ඔය මස් කර්මාන්තයේ කිරි කර්මාන්තයේ හරහා අපට ඒ වෙන සම්පත් ඊ타මත්ම දැඩි ලෙස අපහරණයට මේ පත් වෙන මේ සතුන්ගේ අඳෝනාව. අඳෝනාවට අතර අපි හිතමු අඳෝනාවක් නැහැ කියමුකෝ සතුන් ඒක විඳ ගන්න ඕනේ කියලා. නමුත් ඒ හරහා එන අර ස්ට්‍රෙස් හෝමෝන්ස් මම ඉස්සෙල්ලා කියපු. අර මේ පීඩිත ඒ හෝමෝන වර්ග නිරන්තරයෙන් අපි මේ මස් කන්න ගිහිල්ලා කළා අපේ ඇඟට ඇති වෙලා. අපේ ශරීරය ලෙඩ රෝගකට ඔරොත්තු දෙන්නේ නැති මම අර කියපු වගේ ඇන්ටිබයොටික්ස් ඒ කියන්නේ ප්‍රතිවේධක ඖෂධ වලට අපේ ශරීරය දැන් ඔරොත්තු දෙන්නේ නැහැ. ලෙඩ රෝග අපට මේ නවත්වා ගන්න බෑ. ඉතින් ඒකේ විපාක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක තමයි කර්මය කියලා කියන්නේ. කර්මය කියන්නේ හේතුඵලවාදීනේ. යම්කිසි හේතු එක්තරා ආකාරයකට සකස් වෙනකොට ඒකට අවශ්‍ය ඵලය සකස් වෙනවා. ඒක තමයි මේ කර්මය කියලා කියන්නේ. අපි කර්ම රැස් කරනවා කියලා කියන්නේ අපි හේතු සකස් කරමින් යනවා. ඒ හේතු ඒ ඵල දරන්න අවස්ථාව වෙනකොට ඵල දරනවා. ඒක තමයි මේ දැන් මම තාමත්ම පැහැදිලිව කියනවා මේ අවස්ථාවේදී මම අත්දකලා පරීක්ෂණ පවත්වලා අත්දකලා තියෙන දෙයක් මේ කොවිඩ් වසංගතය අපට එන්නත් වලින් නවත්ත ගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව එකක් යනකොට තව එකක් එනවා. මේ වගේ දැන් මේ කොවිඩ් විතරක් නෙමෙයි ඉන්දික මහත්තයා ලෝකයේ සියලුම වෛරස් වර්ග 95%ක්ම ඒ වෛරස් ඉන්නේ සතුන්ගේ. අපි දන්නවනේ ඉබෝලා කියලා එකක් තියෙනවා, SARS කියලා තියෙනවා, මොකද්ද චිකන් ගුන්ය කියලා තව එකක් තියෙනවා, ඌරුණ මේ වගේ තියෙන මේ සියලුම වෛරස් ඒ විතරක් නෙමෙයි සරම්ප කක්කල් කැස පවා ඒ වගේ ඒවා දැන් අඩු වෙලා තියෙන ලෝකේ මේ වෛරස් පවා ඇත්තටම ඇවිල්ලා තියෙන සතුන්ගේ. එතකොට බෝ වෙන රෝගات ඇති වෙන සතුන්ගේ, බෝ නොවන රෝග ඇති වෙන සතුන්ගේ මස් කෑම හරහා. ඉතින් මේක මහා විපරීත කාලයක්. ඉතින් මෙහෙම මේ කල් ක්‍රියාව දෙකටම කරගෙන ගියොත් ලෝකෙ පවතින්නේ නැහැ. ඉතින් මේකෙන් ගැලවෙන්න ඕන. අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ ශනිකව කරන්න තියෙන දේ තමයි ශාකාහාරයකට යොමුගත වෙන්න ඕනේ. ඉතින් මේ කතාව මම නෙමෙයි කියන්නේ. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් තුමා නිර්මාශක කෙනෙක්. එතුමා කියනවා තමන්ගේ ආහාර තමන්ගේ බෙහෙත් වෙන්නට ඕනේ. තමන්ගේ බෙහෙත් තමන්ගේ ආහාර වෙන්නට. ඒ කියන්නේ අපි සරලව තමන්ගේ ආහාරය නිසලෙස සකසා ගත්තා නම් අපිට වෙන බෙහෙත් ඕනේ නැහැ. දැන් බුදුහාමුදුරුවොත් මේ කතාවම එක්තරා ආකාරයකට කියලා දෙනවා ඊට කලින් සබ්බේ සත්තා ආරත්ති ටිකයි. මේ සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙති. ඒතර ඒක ඕන කෙනෙක් දන්න දෙයක් නේ. ඔව්. එහෙමනම් මොකද්ද බුදුහාමුදුරුවෝ මේ කියන්න හදන්නේ? ආහාරය හරියට ගත්තොත් ඒකෙන් යැපෙන්න පුළුවන්. බෙහෙත් අවශ්‍ය නැහැ කියන තමයි බුදුහාමුදුරුවෝ එදින්ද කියන්නේ. ඇයි අපිට වෛද්‍යවරු අවශ්‍ය අපි දුක් කැකුලක් කැඩුනා මොනවා හරි ඒ වගේ හදිසි ආබාධයකදී අවශ්‍යයි. නමුත් අපි හරියට අපේ ආහාරය සකසා ගත්තා නම් සාමාන්‍යයෙන් අපට එන ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ඒ ඔබ වහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක දැන් මේ කර්මය නෙමෙයි කියන්නේ. මේ කර්ම විපාක තමයි වෙන්නේ. අපේ වැරදි කල් ක්‍රියාව අනුව අපට ලැබෙන දේවල්. හොඳම උදාහරණය තමයි මස් මාළු කන කැම නිසා ඇතිවන මේ NCDs නැත්නම් බෝනවන රෝග වලින් පීඩිත ජනතාව තමයි කොවිඩ් වලින් මැරෙන්නේ. මම තාමත් හොයනවා නිර්මාංශ කෙනෙක් කොවිඩ් වලින් මැරෙන්නේ. මම තාම හොයගන්න හම්බුනේ නැහැ. අවුරුදු එකමාරට. මම තාමත් හොයනවා ඇමරිකාවෙත් හොයනවා මෙහෙත් හොයනවා නිර්මාංශ කෙනෙක් තාම මට මම දන්නේ නැහැ. බොහොම කලාතුරකින් වෙච්ච දේ කොහෙද ඇද්ද කියලා. තාම මම දන්නේ නැහැ නිර්මාංශ කෙනෙක් කොවිඩ් වලින් නැතිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ පණිවිඩය සමාජගත කර යුත්තේ අහිංසක සතුන්ට ජීවිතයක් අයිතියක් තියෙනවා. මොකද මේ දණ්ඩ වර්ගය තුළ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන මේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චනෝ අත්තානං උපමං කතන හනේය නගාතේ කියන එක. ඉතින් මේ නිසා මේ බුදුහාඳුරු දේශනා කරන මේ සෑම කරුණක්ම අනිවාර්යයෙන් ඔබේ ජීවිතයට වැදගත් වෙනවා. මේක බුදුහාඳුරු දේශනා කරන මේ බෞද්ධයන්ට පමණක් නෙවෙයි. හරි සියලු ආගම් වල නියෝජනය කරන අයට මේ බුදුආගම දාර්ශනිකෙක් නේ. බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටම දාර්ශනිකයා. නිසා ඊතුමන් පැහැදිලි කරපු කරුණු මම හිතන්නේ ඉතාමත්ම සමාජයට වැදගත් වෙනවා. මෙතුණේ අපි මේ මස් මාංශ අනුභව කරනවා කියලා කියන්නේ අපිට දැනට තියෙන මේ රට සමාජය තුළ තියෙන දේ තමයි ඇත්තටම විටමින් ප්‍රෝටීන් මේ තමයි ඒවා අපේක්ෂාවෙන් නෙමෙයි
රස තෘෂ්ණාව මුල් කරගෙන ඉඳ වැඩිපුර අපි මේ දේවල් අනුභව කරන්නේ. රස තෘෂ්ණාව. රස තෘෂ්ණාවට. ඔව් එතකොට දැන් මේ යම් මට්ටමක ඔබතුමන් අපි මරින් කතා කරද්දි මතක් කරා මේ අපිට අපේ සමාජය තුළ මේ මස් මාංශ අනුභවය අඩු කරගන්න අපිට මේ නැත්තම් මේ එළවලු හරහා ඊට ගැලපෙන දැන් නිර්මාණයක් නැත්තම් මොනවා හරි ආහාර ටිකක් නිර්මාණය වුණා නම් මේ මිනිස්සු රස තෘෂ්ණාව හෝ යම් මට්ටමකට හතුන් මැරෙන ප්‍රමාණය අඩු කරවන්න හැකියාවක් තියෙනව නේද? ඔව් දැන් ඒක තමයි අත්‍තරම ඇමරිකාවේ කරන්නේ. දැන් ඇමරිකාවේ දැන් තියෙනවා ඉම්පොසිබල් බර්ගර් කියලා එක සමාගමක්. ඒගොල්ලන්ගේ ෂෙයා මාකට් එක එහෙම නැත්නම් මේ කොටස් වෙළඳපොළ හිමි තාම සීඝ්‍රයෙන් ගිහලා යනවා. මොකද ඉල්ලුම තාම වැඩි වෙනවා. අවුරුද්දකට 100ට මේ 100ක් වගේ ඒ ප්‍රවණතාව වලින් මේක ඉල්ලුම් වැඩි වෙනවා. තා තියෙනවා ඉම්පොසිබල් බර්ගර් මම කිව්වා. ඊට පස්සේ බියොන්ඩ් මීට් කියන්නේ මස් වලට පිට කියන කතාව. ඊට පස්සේ දැන් ඔය බිල් ගේට්ස් සහ ජෙෆ් බේසෝස් කියන ලෝකයේ තියෙන ලොකුම ධනවතුන් දෙන්න හදන ඒ අලුත්ම සමාගම ඒ වගේ ඒ වලින් මේ ඒ රස තියෙන ඒ මස් රසම තමයි සෝයා වගේ දේවල් වලින් හදන්නේ. ඒ මස් රසම ඒ ටේස්ට් ඒ අර ටෙක්ස්චර් එක කියලා කියනවා ඒ ලේ වගේ පාට තියෙන බර්ගර් සොසේජස් ඒ විදිහම ඒවා හදනවා ශාක වලින්. ඉතින් ඒක දැන් ඔබතුමා කිය විදිහට ඒ රසට තමයි දැන් ඒ මේ අවශ්‍ය දේවල් සකසන්නේ. නමුත් ඇත්තටම අපි වගේ මේ ලංකාව වගේ රට වල ඉන්න මේ අපේ මේ දූපතේ වැසියන්ට මමත් ඉස්සර මස් මාළු කාපු කෙනෙක් නේ. මහා පරිමාණේ. ඒකෙන් එකපාරටම ගැලවෙන්න ටිකක් අමාරු ගතියක් අර ඒ කටේ තියෙන කෑදරකම තමයි. ඒක මුල් සුමානේ දෙකේ ටිකක් අමාරුයි ඇත්තට මේක. මොකද ඒව ඇබ්බැහියක් තමයි මේ සිද්ධ වෙන්නේ. මනසත් එක්ක යන්නේ ඇබ්බැහියක්. ඒකට අවශ්‍ය රසායනක් තියෙනවා ඇත්තට මම මොහොතකට එතෙන්ට එන්න. නමුත් ඒකෙන් ගැලවිලා යම් කිසි කාලයක් ගියන් පස්සේ තමයි අපට ඇත්තටම අපේ එළවලු වත් වල තියෙන රස දැනෙන්නේ. පුදුම රසක් දැන් මම අදම දවල්ට කාලා මම අපේ ඥාති සොහිරු ගෙදරින් දැන් උදේට දවල්ට කාලා ආවේ. පුදුම රසක්. ඒතකොට ඒගොල්ලෝ නිර්මාෂ කට්ටිය. මොකද ඒක අප දැනෙන්නේ දැන් උදාහරණයක් මම කියන්නම්. අපි හිතමු අපි මොකක් හරි පැණි බීමක් බොනවා. බුලත් ටිකක් කනවා. බුලත් ටිකක් කාලා හකලා බත් කෑවොත් අපිට බත් වල රස දැනෙන්නේ නැහැ නේ. අර බුලත් කොලේ තියෙන මේකනේ දැනෙන්නේ. අන්න ඒ වගේ මස් මාළු කිරිබිත්තර වලට පුරුදු වෙච්ච කෙනෙකුට අර හරි ඒ දේවල් රස දැනෙන්නේ නැහැ. දිව ඒ පැත්තට නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකට සුමාන දෙයක් යන්න ඕනේ. ඒතකොට තමයි හරි රස දැනෙන්නේ. අනිත් එක දැන් අපේ රටේ දැන් ඔය ඇමරිකාව වගේ නෙමෙයි මෙහෙ ඕන තරම් එළවලු පළතුරු වර්ග කොච්චර තියෙනවද? එළවලු වර්ග කොච්චර තියෙනවද? මේ ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන විදිහක් නැහැ ආහාර වලින් මේ අර ඔබතුමා කියපු හැටියට රසයේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒකට දැන් තවත් එකක් තියෙනවා විශේෂයෙන්ම කිරි. දැන් ඔය මස් මාළු කිරි බිත්තර වලින් ඉන්දික අමාරුවෙම ගැලෙන තියෙන කිරි තමයි. ඒකට හේතුවක් තියෙනවා. ඒකේ තියෙනවා මෝෆින් වලට සමාන රසායනයක්. කිරි වල. ඒකට කියනවා කේසෝමෝෆින් කියලා. ඒ කේසෝමෝෆින් ඇත්තටම මම සමහරට වෛද්‍යවරු හිතනවා මේ දැන් අර හරක් පැටියට ඉපදිච්ච ගාම දුවන්න පුළුවන් නේ. කකුල් දෙක නැගිටින්න පුළුවන් කකුල් හතරෙන්. එතකොට ඒ අම්මා ගාවට ගෙන්න ගන්න තියෙන ඒ උත්තේජකය තමයි අරක තියෙන අර මත් වෙන ගතිය. කේසෝමෝෆින්. ඒකට ඇබ්බැහි වෙනවා. ඒක ඇබ්බැහියක්. දැන් කුඩු ගහන මිනිස්සුන්ට වෙන දේ තමයි කිරි බොන අපිට වෙලා තියෙන්නේ. මේකෙන් ගැලවෙන්න හරි අමාරුයි. ඉතින් ඒක දැනගත්ත කෙනෙක් විතරක් ගැලවෙනවා. මොකද අපි දැන් දැන් කිරි බොනවා කියන්නේ අපි නිකන් මේ කුඩු බොනවා වගේ වෙලා තියෙන ඇත්තටම. අමාරුයි ගැලවෙන්න කිරි බිත්තර මේ කිරි අයිස්ක්‍රීම් යෝගට් වගේ දේවල් වලින් ගැලවෙන එක ටිකක් අමාරුයි. ඉතින් ඒ දැන් තවත් එකක් තියෙනවා. දැන් ඔය අපි බෞද්ධ කියාගෙන මේ බුදුහාමුදුරුවොත් මස් කන්න එපයි කිව්වේ නෑනේ කියාගෙන වැරදි අපිට වෙලා තිබුණත් කතා කරමු මේකට දීර්ඝව. මේ බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා ජීවක සූත්‍රය තමයි මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. මේ මස් මාළු කෑම සම්බන්ධයෙන් යම්කිසි විග්‍රහයක් තියෙන ජීවක සූත්‍රය විතරයි. තව සඳහන් කීපයක් තියෙනවා. ධර්මයේ තුල මස් මාළු සුප්පිය උපාසිකාව වගේ කතාව. එතකොට තව මේ ආමගන්ධ සූත්‍රය ඒ ආදී අවස්ථා කීපයක් තියෙනවා. සිංහසේනාධිපති සූත්‍රය වගේ. නමුත් මේ මස් කෑමේ ಗುಣ අගුණ කොහොමද කන්න ඕනේ කැවෙන්න ඕනේ ආකාරය කියලා තියෙන ජීවක සූත්‍රය මම දන්න තරමේ වෙන තැනක් නැහැ. එතෙන්දී ලස්සනට කියනවා බුදුහාමුදුරුවෝ කවුරු හරි දානක් පූජා කරනවා. එතකොට ඒක ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් නම්. ඒ කියන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් කියලා කියන්නේ මම දන්නේ නැහැ දැක්කෙත් නැහැ. මගේ මස් කෑම වෙනස් සතෙකුගේ හානියකට ඉඩක් තියෙන්න බෑ කියන කිසිම සැකයක් තියෙන්න බෑ.
කිසිම සැකයක් තියෙන්න බෑ. ඒතකොට ඒක තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ කියලා කියන්නේ. ඊට අමතරව කිසිම ගිජුකමකින් තොරව වැළඳෙන්න ඕනේ. පිළිකුලෙන් වැළඳෙන්නට ඕනේ. ඔය කියන ස්වාමීන් වහන්සේ දස දිසාවටම මෛත්‍රී පතුරවාගෙන ඉන්න, දස දිසාවටම කරුණාවෙන් ඉන්න, දස දිසාවටම මුදිතාවෙන් සහ උපේක්ෂාවෙන් ඉන්න. ඒ කියන්නේ හතරනම් මේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ නමක්. එහෙම කෙනෙකුට හදිස්සියට හොම වැළඳුනන් පස්සේ ප්‍රශ්නයක් නැහැ කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හැබැයි ඒ අර තියෙන තත්ත්වයන්ට යටතේ. නමුත් අපි දැන් අද දැනගන්න ඕනේ අපි කෙනෙක් ගිහලා කඩින් ගිහලා මස් ගන්නකොට ඒ තත්ත්වෙ කෙලින් බිඳ ගන්නවා. මොකද අපි ගිජුකමින් තමයි කන්නේ. ඒ වගේම අපිට මේ සැකෙත් තියෙනවා. අපි දන්නවා ඔය මස් කෑම පවුද කියලා අහන්නේ හුඟක් තැන්වලදී. ඒ තියෙන්නේ සැකේ තියෙන නිසා. මස් කෑම හොඳ නැහැ කියන සැකේ තියෙනවා. එහෙ සැකේ තියෙනවා නම් අපිට මස් කන්න විදියක් නැහැ. ධර්මය අනුව. ඉතින් පාණාතිපාත සූත්‍රයේද කොයි තරම් දේවල් වලින් අපිට කියලා තියෙනවා සත්ත්ව ඝාතනේ හොඳ නැහැ කියලා. නේ? සම්මා සංකල්පවල තියෙනවා. ඊට පස්සේ සම්මා ආජීවයේ ඉතින් හැම තැනකම තියෙන මේක හොඳ නැහැ කියන කතාව. ඉතින් ධර්මය අනුවත් අපිට කිසිම ඉඩක් නැහැ මේකට. අද දවසේ අපි කතා බහ කරන නිර්මාංශයෙන් ඇති වැදගත්කම සම්බන්ධව මම හිතා නිර්මාංශ වෙනවා කියන්නේ ඒ හැම පැත්තකින්ම අපිට ශාරීරික වශයෙන් මානසික වශයෙන් සෑහෙන පැත්තේ සසර පැත්තනොත් බොහොමත්ම හොඳයි. අද දවසේ මේ කතා කරන කන ඔබේ ජීවිතේ නිරන්තරයෙන් පිටුවහලක් වේවි. සහෝදරත්ව නාලිකාව යාල් ටීවී හරහා මේ දැන පණිවිඩ ඔබේ ජීවිතේ හදාගන්න ඔබට බෙහෙවින්ම අස්වැසිලක් වේවිදි. සූදානම් තවත් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අප හමුවෙමු. ඇසලපුන් පොදා සහෝදරත්ව නාලිකාව යාල් ටීවී ඔබ හමුට කරන මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාව සමගින්. විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හා එක්කන්නේ ඇසලපුන් පොහොදා මෙත්තාවලෝකයේ සදහම් විද්වත් කතිකාව සමගින් මේ කරුණා කතා බහ කරන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ අන්තර්ජාතික උපදේශක ආනන්ද මහින්කන්ද මැතිතුමන් සමගින් මැතිතුමනි අපි කතා කළ කරුණු මම හිතන්නේ සමාජයට බෙහෙවින් වැදගත් වියත් බොහොමත්ම නිදහස් මානසිකත්වයෙන් යුක්තව ඔබට වැදගත් වන ආකාරයට ගොඩාක් කරබර ගැඹුරු වචන වල කතා කරන්නේ නැතුව සරලව කතා කරන්නේ ඔබට තේරුම් ගන්න පහසු වෙන නිසා අපේ රට තුළ ලෝකයේ තුළ වැඩිපුරම තියෙන්නේ ආගම්. හැබැයි බෞද්ධ යන අපට තියෙන දර්ශනයක්. ඔක්කොම ඇදහිල්ලනේ තියෙන්නේ. අපේ තියෙන්නේ ඇදහිල්ලක් නෙවෙයි. හැබැයි කුමන හෝ තැනක අපිට වැරදිලා තියෙන බුද්ධ ආගම කියලා. ඒ නිසා ආගම් පිළිබඳව අපේ තියෙන විශේෂයෙන්ම මම හිතන්නේ මේ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම දාර්ශනිකය තථාගතයන් වහන්සේ නිසා මිනිස්සු අල්ලගෙන තියෙනව නෑ අපි මරලා නෙවෙයිනේ කන්නේ. අපි කඩෙන් ගෙනල්ලා කන්නේ. එතකොට ඒ නිසා අපිට පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට තවත් ආයෙ තරක කරනවා. ඉතින් මරණ නිසානේ කන්නේ. ඉතින් මේකත් එක්ක බලද්දී ඒ පැත්ත බැලුවොතින් එක පැත්තෙන් දර්ශනීය පැත්තෙන් බැලුවොතින් අපි මේ කන්නේ ඇත්තට මලමිනීනේ. ඔව්. එතකොට ඔබතුමන් දකින ආකාරය මිනිස්සු ඇයි ආගමික පරිසරයක් තුළ ජීවත් වෙලත් මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසු වෙන්නේ අය මේ කන්නේ මලමිනී කියන එක. ඔව් ඇත්තම ඔබතුමා ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. මම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් ඕක. දැන් අපි ඉස්සෙල්ලා බලාගමු මේ ආගම සහ දර්ශනය අතර වෙනස. ඔබතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා බොහොම තියෙන ආගම්. නමුත් බුද්ධ ආගම ආගමක් නෙවෙයි දර්ශනයක්. ආගමක තියෙන යම්කිසි අර පිට ඔපේ තියෙන යම්කිසි කරුණක් නැතුවමත් නෙමෙයි. නමුත් අපි බලමු මොකද්ද මේ ආගම කියන්නේ කියලා. ආගම කියන එක ඕන කෙනෙකුට පුළුවන් ඒ ඩික්ෂනරි එකක් අරගෙන බලන්න ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් අරගෙන එතන තියෙන මේ ඉංග්‍රීසි වචනේ රිලිජන් කියන එක තමයි ආගමේ ඉංග්‍රීසි වචනේ රිලිජන්. මේ දෙවියන් හා බැඳීම. බේසිකලි එතන සාමාන්‍ය කියන්නේ සංකල්පය ගත්තන් පස්සේ බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. කියන්නේ නිර්මාපකයෙක් ඉන්නවා. එතකොට එයා තමයි අපිව නිර්මාණය කරලා තියෙන්නේ. මැවුම් කරුවා. ඒතර මැවුම් කරෙක් ඉන්නවා, මැවීමක් තියෙනවා. ඒ මැවීමේ යුතුයකම තමයි මැවුම් කරුවා කියන විදිහට ඉන්න එක. එතකොට අපට එතෙන්දී මේ ප්‍රශ්න කිරීමේ අයිතියක්, විශ්ලේෂණය කිරීමේ අයිතියක් වගේ දේවල් බොහොම සීමිත. ඇත්තටම නැහැ. දෙවියන් වහන්සේ කරේ වැරදි හිතන්න බඩ අවකාශයක් නැහැ. ඒක තමයි ආගම සංකල්පය. අම්කිස් දෙයක් අපිට කියලා තියෙනවද ඒක අපි කරන්නට ඕනේ කියන හැඟීම තමයි එතන තියෙන්නේ. නමුත් බුද්ධ ආගම එහෙම එකක් නෙමෙයි. බුද්ධ ආගම දර්ශනයක්. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා මේ Tamanට මේක වැටහෙන්න ඕනේ කියලා. දැන් ඔය
කාලාම සූත්‍රවල. පැහැදිලිවම කියනවා මේ මම කියපු පළියටවත් පිටකේ ආපු විදිහටවත් ගුරුතුමන්ලා කියපු නිසාවත් පොත්වල තියෙන නිසාවත් පරම්පරාවෙන් එහෙම පිළිගන්න ඕනේ නැහැ. හැබැයි අපි දැන් අපේ කට්ටිය උතන වරදකුත් කරනවා. මෙහෙම කියලා හක් වෙලා එතනින් එහාට යන්නේ නැහැ. නමුත් කළ යුතු ක්‍රමයකුත් කියලා තියෙනවා බුදුහාමුදුරු කාලාම සූත්‍රයේ. ඉස්සෙල්ලා බලන්න කාලාමයන්ගේ බුදුහාමුදුරු අහනවා කාලාමේනි යම් කිසි දෙයක් ලෝභ දෝෂ මෝහ වලින් කරනවා නම් ඒක හොඳ දෙයක්ද? නෑ. ලෝභයෙන් කරනවා නම් ද්වේෂයෙන් කරනවා නම් අනුනගමී මෝහෙන් කරනවා නෑ ඒක හොඳ දෙයක් නෙමෙයි ස්වාමීනි. එහෙනම් ඒක කරන්න එපා. ඒක මම කිව්වත් එකයි කවුරු කිව්වත් එකයි. අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් කරන දෙයක් නම් ඒක මම කිව්වත් එකයි කවුරු කිව්වත් එකයි කරන්නේ. එතකොට අන්න එහෙම එකක් තියෙනවා. ඒක දෙක දැන් දර්ශනයකදී අපිට මේක අර ඔය කියන විශ්ලේෂණයන් හරහා ඔය කියන පරීක්ෂණයන් හරහා අපිට දැනෙන්න ඕනේ. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අපිට දැනෙන්න ඕනේ. දැන් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳ දේ නරක දේ මොකක්ද කියන්නේ කියලා. දැන් සමහරක් ආගමක ඇදහිල්ලක කියන්න බලන සතුන් මැරීම හොඳයි කියලා. සමහරක් ආගම් වල දැන් අපේ වගේ ආගම් වල සතුන් මැරීම නරකයි. එතකොට බුදුහාමුදුරුවෝ ඔය හොඳ නරක කොහොමද අපි දැන් ගලපගන්නේ? ඒකට උත්තරයක් තියෙනවා. දැන් ඔය මහා රාහුලවාද සූත්‍රය, ජීවක සූත්‍රය වගේ හැමතැනම කියන්නේ තමන්ට සහ අනුන්ට හොඳක් වෙන දෙයක් නම් කරන්න. ඒක තමන්ටත් හොඳ වෙන්න ඕනේ, ඒ වගේම අනුන්ටත් හොඳ වෙන්න ඕනේ. අනුන්ට හෝ තමන්ට වරදක් වෙනවා නම් එක පාර්ශවයකටෝ කරන්න එපා. බලන්න කොයිතරම් ලස්සනද කියලා මේ. එතකොට ඔය කියන පරීක්ෂණයට, ඔය කියන ටෙස්ට් එකට අපි හැම කාර්යයක්ම දාන්න පුළුවන් ඉන්දික. එතකොට අපි හිතමු මස් කන කෙනෙක් කියලා. මස් කෑමෙන් අපට යහපතක් වෙනවද? ඇත්තටම අපට යහපතක් වෙන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මට ප්‍රෝටීන් ලැබෙනවා, මගේ රස තෘෂ්ණාව නිවෙනවා අනම්මන කියලා හිතන්න පුළුවන්. නමුත් ඒකෙන් වෙන්නේ තමන්ට හානියක්. අපි තමන්ට හොඳයි කියලා හිතමුකෝ. සතුන් හොඳක් වෙනවද? ඒ සතා කොච්චර අපහරණයකට, කොච්චර වේදනාවකට, ශෝකයකට, තමන්ගේ දරුවන්ගෙන් වෙන්වීමකට, ඝාතනයකට ලක් වෙනවද? එහෙම අවස්ථාවකට අපිට මස් කන්න ඉඩක් නැහැ. ඒ සතුන් මැරීමට අනුබලයක් දෙන ඉඩක් නැහැ. කොහොම? ඉතින් එතන දර්ශනයක් තියනවද? දැන් තවත් කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා අනේ මේ මස් කන එක පවුද? ඒ ප්‍රශ්නේම ආගමක් කරහන ප්‍රශ්නයක්. අපි හිතමු බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මස් කන එක සතුන් මැරීම පවු නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා වුණත් සතුන් මරණය පවු නැහැ කියලා අපට සතුන් මරණ අයිතියක් තියනවද? අයිතියක් නැහැ. ඇයි? අපට තියෙන වේදනාවම සතුන්ට තියෙන නිසා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. මම කියන්නේ මෙන්න මේ වගේ අපේ මේ දර්ශනය සහ ආගම අතර තියෙන වෙනස දන්නේ නැතිකම. ආත්මාර්ථයේ පෙරදරි කරගෙන ධර්මයේ තුලින් අපට ඕන උත්තරේ හැවිල්ලක් තමයි අපේ බෞද්ධ දැන් කරන්නේ. දැන් මම ඇත්තටම කියනවා මම දුදෙත් වෙනත් නාලිකාවක් කරන එක සඳහන් කරා. අපේ රට හරිම අවාසනාවයි අපිට මේ කියන්නත් අපේ රට තවදුරටත් බෞද්ධ රටක් නෙමෙයි. බොහොම සුළු පිරිසයි බහුතරය බෞද්ධ නෙමෙයි. මොකද මේවා යන්නේ අර ආගම් සංකල්ප හරහා. අපි දෙවියන් යදීම ගිහිල්ලා ප්‍රාර්ථනා කිරීම ඇදහිලි මේවා නෙමෙයි. අපට ප්‍රාර්ථනා නැහැ ධර්මයේ තුල. අපට තියෙන සත්‍යක්‍රියා. දැන් මගේ මොළයට මගේ මනසට දැනෙන්නට ඕනේ මගේ මේ මොහොතේ මගේ මනස පිරිසුදුයි. මගේ හානියක් කාටවත් වෙලා නැහැ මේ අවස්ථාවේදී කියන ඒ යෝනිසෝ මනසිකාරය මේ වර්තමාන මොහොතේ හිත පිහිටුවා ගැනීම. වර්තමාන මොහොතේ තමන්ගේ සිතේ දැන් ප්‍රඥාව කියලා කියන්නේ හැම වෙලාවෙම හිතේ වෙනස් වීම දැකීම. ඒතර හිතේ වෙනස් වීම දකින්නවා කියලා කියන්නේ නරකෙන් හොඳට යනවද හොඳෙන් නරකට යනවද කියලා දකින්න කෙනෙකුට විතරයි පුළුවන්. බැරිලවත් නරකින් හොඳකින් නරකට යනවා නම් ඒක වළක්වා ගන්න පුළුවන් ඒ මොහොතේ. එහෙම නැත්නම් ඒ දේ සිද්ධ වුණාන් පස්සේ වළක්වා ගන්න බෑනේ. සිද්ධ වෙලා ඉවරයි. යම්කිසි නරකක් සිද්ධ වුණා නම් ඒකට අවශ්‍ය බීජය කර්ම ටික අපි රැස් කරලා ඉවරමයි. ඒකට නැව ඉදිරියට පළ දීම සඳහා අපි බීජ ටිකක් තැන්පත් කරලා ඉවරයි එතෙන්දී. අපිට ඒක වළක්වා ගන්න පුළුවන් මේ මොහොතේ ඒක දැක්කොත්. ඒතකොට මේ මොහොතේ ඒක දකින්න පුළුවන් වෙන්නේ අපේ මනස එක්තරා කරේ දීනු කරගපු කෙනෙකුට පමණයි. ඒකට කියන සාමාන්‍ය භාවනාව කියලා. එතකොට ඒ වගේ අපිට ක්‍රමවේද ටිකක් තියෙනවා. එහෙම ඒව කරන්නේ නැතුව මේ ආගම් සංකල්පය පස්සේ ගිහිල්ලා මොනවා හරි දෙයක් කරලා කියලා දිව්‍ය ලෝක යන්නේ ඒව තනිකර වංචනික ධර්ම. ඒකයි මම කියන්නේ අපේ රටේ බෞද්ධයෝ නැහැ කියලා. ඉතින් අපි මේකෙන් මේ අවඥාවෙන් නෙමෙයි කියන්නේ අපේ සහෝදර ජනතාවට කරුණාවෙන් මේක ගැන හොයලා බලන්න. හරි ධර්මයේ වටහා ගන්න. මොකද ඉතාමත්ම කුඩා කාලයක් අපිට තියෙන්නේ. මම නිතර කියන දෙයක් තමයි අපිට යම්කිසි කාලයකදී නුදුරු අනාගතයේදී බුද්ධ ධර්මයේ උගන්වන්නේ ඇමරිකාවෙන් හාමුදුරු ගෙන්නේ වෙයි. මොකද එතන ඒ සුදු ජාතික මේවා දැනගෙන යන්නේ මේ ඉතාමත්ම අවබෝධයෙන් මේ බුප්පන සහතිකේ බෞද්ධකම නැහැ ඒගොල්ලෝ ගාව. ඉතින් එහෙම අපට දර්ශනයක් තියෙනවා. අපි හරි වාසනාවන්තයි. අපට අවශ්‍ය ඒකට අවශ්‍ය කාලය සහ සාධාරණ මානසිකත්වය අවශ්‍යයි.
මේකේ තියෙන වැදගත්කම අවශ්‍යයි. අපි කවදා හෝ මැරිලා යන මිනිස්සු. ඉතින් එහෙම ඒ தත්ත්වය අවබෝධ කරගෙන මේකට දැන් අපිට සන්තුෂ්ටි පරමන්දානනේ සතුටින් අපි සතුටින් ඉන්නවා නම් අපිට සල්ලි තිබුණත් එකයි නැත්ත් එකයි සතුටින් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අවබෝධ කරගෙන අපි සතුට වෙනවා නම් ඒ වගේම අනිත් කට්ටිය සතුට වෙන්න කැමති. සතුට වෙන්න කැමති. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා සහෝදරයොත් එක්කලා ඉන්න කැමති. ඉතින් එහෙම හිතාගෙන අපිට වෙලා තියෙනවද දන්නේ නැහැ. නමුත් ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ මානසිකත්වය අපි ගොඩනගාගත්තේ නැත්නම් අපිට මේ කොවිඩ් අද එක කොවිඩ් එකක් හිට වෙනකොට තව කොවිඩ් එකක් මේවෙන් අපිට ගැලවෙන්න බෑ. මේ බයෙන් විරාන්ත වෙලා මේ අසරණ වෙච්ච જાතිය බවට පත් වෙනවා. සිංහෙක් වගේ ඉස්සරහට යන්න පුළුවන් තමන් නිර්මාෂ සත්ව කරුණාව පරිසරයට සංවේදී පුද්ගලයෙකුට. ඉතින් කොයිට හදන්න මොකද? බය වෙන්නේ නැහැ. එයා බය නැතුව සිංහෙක් වගේ ඒ ඉදිරියට ජීවිතය වැඩ කටයුතු කරගන්න. මම හිතන්නේ සමාජයට ඉතාමත් වැදගත් පඬිතුමන් ලබා දුන් නිර්මාෂ වීම කියන්නේ ඉතින් මේ තමයි කවුරුවත් බලහත්කාරයේ නිර්මාෂ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක විශේෂයෙන් නිහාල් විජේරත්න මහත්මන් ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ නැත්නම් මහා මෛත්‍රී ධර්ම යාත්‍රාව ආරම්භ කරමින් එතුමන්ගේ පුද්ගලික ධනය වේ පැහැදම් කරමින් විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ පණිවිඩය ලබා දෙන්නේ මිනිස්සුන්ට යහපත් මඟ පෙන්වීමක් වශයෙන්. ඒ නිසා නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා තමයි එතුමන් මේ කරුණු කාරණාවන් සිදු කරන්නේ. නිසා තමයි මේ වන විට අපි එතුමන් මම හිතන්නේ සංවිධානයේ වටා මත 60000කට වඩා විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්න තරුණ මත යොවුන් සංවිධානයකුත් තියෙනවා. ඉතාමත්ම සන්තෝෂයි කියන්නේ මේ තරුණ තරුණියෝ. මේ හොඳ ශක්තිමත් බොදු දරුවෝ. ඒ කියන්නේ මේ බෝසත් දරුවෝ මේ සංවිධානය හරහා නිහාල් විජේරත්න මහත්මයා හරහා එක්කහුව වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි මේ මෙසේජ් එක ඉස්සරහට අරයන් ඕනේ. තමන්ගේ යාළු මිත්‍රයන් මේක කියලා දීලා. එහෙම විශාල හැකියාවක් සංවිධානයක් දැන් අපි සතු තියෙනවා. ඒක ඔබතුමා දැනට ඇත්තම ඇමරිකාවේ පුරවැසිභාවය ලැබෙන්නේ. කොහොමද මේ පැතිවල දැන් ඔබතුමා එහි අන්තර්ජාතික උපදේශකවරයෙකුට කටයුතු කරානේ. එහෙම. ඒ රටවල කොහොමද තරුණ ප්‍රජාව තරුණ තරුණියන් මේ නිර්මාංශ නැත මස් මාංශයන්ට සහ ආගමට දහමට තියෙන සම්බන්ධය කොහොමද? ඇත්තටම ඇමරිකාව කියන්නේ ආගම ධර්මයකින් කියන්නේ ආගමකින් යට වෙච්ච රටක් නෙමෙයි. ආගම කියන්නේ ඔය දේවාගම් වලට ඇත්තටම මෙහෙ දැන් තැනක් නැහැ. සුළු පිරිසක් ඉන්නවා. ඔව්. දැන් බෞද්ධ කිව්වහම බෞද්ධකම තමයි මම හිතන්නේ ඇමරිකාවේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන ධර්මය. දැන් මම අදටත් දැන් අවුරුදු 15ක් 12ක් විතර මම වැඩ කරන මම ආයතනයේත් දැන් මුල්ම ගිය දවසේ මම බෞද්ධ කිව්වම මට මතකයි එතුමාගේ ඒ කම්පැනිගේ මගේ සමාගමේ අයිතිකාරයාගේ මූණ පිබිදිච්ච හැටි. මට තාම මතකයි මම මගේ ආගම සාමාන්‍යයෙන් අහන්නේ ආගමක් අහන්න බෑ එහෙම. නමුත් නොකිය කියවුනහම මම බෞද්ධ කෙනෙක් කියලා එතුමාගේ මූණ පිරීතිරි ගියා. එයා සුදු ජාතිකේ කතෝලික. නමුත් ඒගොල්ලන්ට ආගමක් නැහැ දැන්. නමුත් දැන් එයා බෞද්ධ. ඉතින් මම පහුවෙන්දා මම ඔෆ්සර් යනකොට කාර්යාලයට යනකොට විශාල බුදු පිළිමයක් ගහනලා ඒ ඉස්සරහා රිසෙප්ෂන් එකේ මේ පිළිගැනීමේ නිලධාරිනිය ගාව තියලා දෙන අදටත් තියෙනවා ඒක. ඉතින් අන්න එහෙම ඊටාත්ම මොකක්ද ඒකට කියන්නේ? ඊටාත්ම සොඳුරු හැඟීමක් තමයි බෞද්ධයෝ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ අවිහිංසාවාදී කියලා දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි කියලා මස් කන එකෙන් පස්සේ ඒගොල්ලෝ හිතන කොහොමද එහෙම වෙන්නේ? මේක වෙන්න බෑනේ. මේ ඔන්නතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තරම ඒගොල්ලන්ට මම දන්න තව බික්කුණීන් වහන්සේ නමක් ඉන්නවා තත්ත්වලෝක කියලා මේ තාමත්ම හොඳින් ධර්මයේ ප්‍රගුණ කරන ඇමරිකානු බික්ෂුණීන් වහන්සේ නමක්. එතුමිය මට එක සැරයක් කිව්වා මේ ආනන්ද මේ ඔය මස්මාළු කතාවම ඇවිල්ලා මම ඉස්සර නිර්මාංශයි. නමුත් මේ මම මහණුනේ පස්සේ මේ සමහරක් ස්වාමීන් වහන්සේලා මට කිව්වා මේ මස් කන්න ඕනේ කියලා. ඒක බුද්ධ ඉතින් දැන් එයා මස් කන්න පටන් ගත්තා. මම එහෙම නෑ. ඉතින් අන්න එහෙම තමයි අපි බුද්ධ ආගම ඉස්සරහට අරගෙන බලන්නකෝ කොයිතරම් අපරාධයක්ද කියලා. ඉතින් මම ඔබතුමාගේ ප්‍රශ්න උත්තරයක් හැටියට ඇමරිකානුවන්ට මේ ප්‍රශ්නේ කියලා දෙන්න අමාරු නෑ. හරිම ලේසි. දැන් මම කිව්වොත් ලෝකයේ කිසිම සතෙක් කිරිබොන්නේ නෑ. මේ තමන්ගේ මවගේ කිරි ඇරුණාම කියලා කිව්වොත් ඒගොල්ලෝ ශනික බාර ගන්නවා. ඇත්ත නේන්න. තව කිව්වොත් ලදුරුවෝදින් පස්සේ කිරිසතෙක් කිරිබොන්නේ නැහැ ස්වභාව ධර්මයෙන් හදලා තියෙන ලදුරුවන්ට පමණයි කියලා කිව්වොත් ඇත්තනේ. ඊට පස්සේ මේ ප්‍රෝටීන් ඕනතාවය කියලා ලෙඩක් නැහැ. එහෙම නැත්නම් මේ සතුන් මැරීම හොඳ නැහැ කියලා ඇත්ත තමයි කියලා ඒගොල්ලෝ ශනික පිළිගන්නවා. ඒකට මොලේ තියෙනවා. අපේ මිනිස්සුන්ට මේ කතාව කියන්න ටිකක් අමාරුයි. ඒගොල්ලෝ ඕපන් මයින්ඩඩ් කියන්නේ විවෘත මනසක් තියෙන පුද්ගලයෝ ඒගොල්ලෝ සමහරවිට ගියයි අයියෝ මට මේක ගැලවෙන්න බෑනේ. ඒ කතාව කියනවා. දැන් අපි එහෙම කියන්නේ නැහැ. මට මේක ගැලවෙන්න බෑ කියන එක ඒගොල්ලෝ දුක් වෙනවා. සමහරක් කට්ටිය කීප දෙනෙක් කියනවා "ෂා මම කොහොම හරි මේක ගැලවෙන්න උත්සාහ කරනවා." ඔය කියන කතාව ඇත්ත කියලා ඒකවලට ඒක එත්තු ගන්නඳ සුළු වෙලාවක් යන්නේ. නම අපේ මිනිස්සු ආගමක් හරි බුදුහාමුදුරුවෝ හරි කාව හරි ඉස්සරහට දාගෙන
මේක කෑමටම සාධාරණීකරණය කරමින් වංචනික ධර්ම ඇති කරමින් අපාය ගාමී ගමනක තමයි ඉන්නේ. හරි අවාසනාවන්ත තත්ත්වයක් ඒක. හත් දවසේ මම හිතන්නේ අපි මේ උතුම් වැසල මාස පුන් පොහොය දවසේදී සමාජයේ වැදගත් පණිවිඩයක් ලබා දෙන මෙත්තාවලෝකයේ හරහා උත්සාහය ගන්නේ. සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී හැමදාමත් සමාජයට වැඩදායි වැඩසටහන මාලාව සමීපකරන. ඉතින් අපි මේ වැඩ පොහොදා ගෙනෙන විශේෂ මේ වැඩසටහන මාලාවට ඉතින් පුළුවන් අපේ සදහැවත් පිටිසර නිරන්තරයෙන් අපස් තමයි එකතු වෙන්නේ මේ වැඩසටහන මාලාව දිගින් දිගට සාර්ථක කර ගැනීම සඳහා. අවසාන වශයෙන් ආනන්ද මහින්කන්ද මැතිතුමනි ඔබතුමන් මේ කෙටි නිවාඩුවකට ආපු මොහොතක තමයි අද වැඩසටහන අපස් තමයි එකතු වෙන්නේ. අවසාන වශයෙන් අපේ ලාංකීය සමාජයට ආගම් වේදිකින් තොරව නිර්මාංශ වීම සම්බන්ධව මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න කැමතියි. මට මුලින්ම ඇත්තටම කියන්න ඕනේ අපි දැන් මේ මුහුණ පාලා තියෙන ඉතාමත් භයානක අවස්ථාවකදී මේ කොවිඩ් මහරහා කොවිඩ් අඩුතරමින් කොවිඩ් වලින් බේරීම හරහාවත් අද ඉඳලා නිර්මාංශ වෙන්න අඩුතරමින් මාස කිහිපයක්වත් මේ කොවිඩ් උවදුර අයින් වෙනකල්වත් කියන මට කියන්නට ඕනේ. මොකද ඒකෙන් ශරීරයට ඇතිවන යහපත කියා නිම කරන්න බෑ. ඒක දෙවෙනි කාරණේ තමයි මම ඉස්සෙල්ලා කිව්ව අර බෝනවන රෝග. මේ බෝනවන රෝග සුව කිරීම ඊටාත්ම ශනිකව කරන්න පුළුවන්. මම මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. ඕනම කෙනෙකුට Tamanට මම දන්න ඕනම පවුලක ඉන්නවා එක්ක කොලෙස්ටරෝල් තියෙන, එහෙම නැත්නම් සීනි දියවැඩියාවෙන් පෙළෙන, එක්ක පිළිකාවක් තියෙන, එක්ක අක්මා අමාරු තියෙන කට්ටිය ඉන්නවාමයි. ඒ කියන්නේ එහෙම නැති පවුලක දැන් ලංකාවේ නැහැ. ඒ තරමට අපි රටේ ලෙඩ වෙලා. අපේ රට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් මේ වගේ ලෙඩ වෙලා. අපේ රටේ ප්‍රතිශතය වැඩි, මරණ සංඛ්‍යාව වැඩි. එතකොට මම කියන්නේ ඒගොල්ලන්ට තමන්ගේ ওই ප්‍රධාන බ්ලඩ් ටෙස්ට් එක ගන්න. ඒ කියන්නේ කොලෙස්ටරෝල් ටෙස්ට් එකක් ගන්න. ඊට පස්සේ සීනි පරීක්ෂණය කරගන්න. ඊට පස්සේ අක්මාවේ තියෙන පරීක්ෂණ කවුරුත් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ 70%කට පමණ අක්මාවේ ආසාදන ඇති වෙලා තියෙනවා කියලා දැන් කියවෙනවා. යම් කිසි මට්ටමකට එක්තරා මට්ටමකට හරි මේ අක්මාව යම් කිසි විදිහකට දුර වෙලා තියෙන්නේ. ඒතකොට ඒකට තියෙනවා මේ පරීක්ෂණ දෙකක් ALT AST කියලා මේ බේසික් කියන්නේ මූලික පරීක්ෂණ දෙකක් තියෙනවා. අඩු ගානේ ඒකවත් කරගෙන ඒ පරීක්ෂණ වාර්තාව අතේ තියාගෙන ඊට පස්සේ මාසයක් වැඩි මාස දෙකක් නම් වැඩි හොඳයි. සම්පූර්ණයෙන්ම නිර්මාංශ වෙලා ආපහු එකෙන් ටෙස්ට් එක ගන්න. මම මේ Tamanට අත්දක ගන්න පුළුවන් දෙයක් මම කියන්නේ. බලන්න අර කියපු කොලෙස්ටරෝල් 300 400 ගණන් තියෙනවා අඩු වෙන්නේ නැද්ද කියලා 100ට 200ට. බලන්න සීන් ටික අඩු වෙන්නේ නැද්ද කියලා. බලන්න අක්මාව සූපත් වෙන්නේ නැද්ද කියලා. මේක ශනිකව. දැන් ඔය තව එකක් තියෙනවනේ මේ හෙළවෙදගම කියලා හිම අපේ ලංකාවේ. ඒගොල්ලෝ කියපු ගාම කරන්නේ නිර්මාංශ කරනවා. ඒ නිර්මාංශ කිරීම තුලින්ම ලෙඩේ හොඳ වෙනවා. මේක තමයි මේ බටහිර වෛද්‍යවරු දැන් කියන්නේ. දැන් එහි කියන්නේ ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා. ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක, තමන්ගේ ජීවන රටාව වෙනස් කිරීමෙන් තමයි ලෙඩ හොඳ කරන්නේ. බෙහෙත් දීලා නෙමෙයි. එහෙම ආයතන ගොඩාක් දැන් තියෙනවා. නිර්මාංශ කරා ලෙඩේ හොඳ වෙනවා. ඉතින් මම කියනවා අපේ සහෝදර ජනතාවටත් කරුණා කරලා තමන්ගේ ලෙඩ තියෙනවා මේ කියන පරීක්ෂණය කරලා ඊට පස්සේ මාසයක් දෙකක් නිර්මාංශලා බලන්න තමන්ගේ අඩු වෙන්නේ නැද්ද කියලා. මේ ලෙඩ හොඳ වෙනවා. මේක විශ්වාස කරන්නේ නැති මේ ප්‍රශ්නයක් තමයි දැන් තියෙන්නේ. අනිත් එක කරුණාව මෛත්‍රිය ඇති කරගන්න. ඒකෙන් තමන්ට සිතට දැනෙන සහනය කියා නිම කරන්න බෑ. අපි මේ නාම රූප නෙමෙයි තියෙන්නේ. සිත ගය කියන්නේ සිත සහ ගත එකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවයක් තියෙනවා. කියන්නේ ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. එකිනෙකාට උපකාරී කරගෙන තමයි තියෙන්නේ. හිත ලෙඩ වුණොත් කය ලෙඩ වෙනවා, කය ලෙඩ වුණොත් හිත ලෙඩ වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක නිසා මේ දෙක ලෙඩ කරගන්න නැතු වෙන්න හොඳට තියා ගැනීමට තමන්ගේ ආහාරය ශරීරයට සකසගෙන නිර්මාංශ වෙලා සතුන්ට මෛත්‍රී කරුණාව කරමින් ඒ මානසිකත්වය ලබා ගන්න. ඒතකොට ඇඟත් හොඳ වෙනවා, හිතත් හොඳ වෙනවා. ඒක තමයි අවසාන ආයතනය. මම හිතන්නේ මේ කතා කරපු සෑම කරුණ ඔබේ ජීවිතය හදාගන්න, ජීවිතය ආලෝකමත් කරගන්න හේතුවක් දවසේදී ඇසල පුන් පොහොදා මෙත්තාවලෝකයේ වැඩසටහන තුලින් අපි කතා කරමේ හැම කරුණක් ඔබේ ජීවිතය සුවපත් කරගන්න, ධර්මානුකූල මාවතකට ජීවිතය ළඟා කරගන්නට, නිර්මාංශ වීමේ වැදගත්කම අවබෝධ කරගන්නට හේතු වුණයි කියලා අප විශ්වාස කරනවා. විශේෂයෙන් මතක් කළ යුතුයි ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ සහ පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රාවේ නිර්මාතෘවර නිහාල් විජේරත්න දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමන් බොහොම ආදරණීය සිහිපත් මෙතුමන්ගේ සංකල්පය තමයි මේ ලෝක රට පුරා අරගෙන යන්න මෙතුමන්ලා පවා මේ තමන්ගේ වටිනා කින කාලය කැප කරමින් ධනය කැප කරමින් මේ කරන්නේ මහා සේවාවක්, සමාජ සේවයක්. ඉතින් එතුමන් අද දවසේදී මේ සාකච්ඡාව සාර්ථකමත් කරගෙන අපගේ ගෞරවනීය ආරාධනා පරිදි මැදිරියට පැමිණුණු ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ අන්තර්ජාතික උපදේශකයෙ වගේම ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘ සහ සභාපති
දෙනට ඇමරිකාවේ පදිංචි ආනන්ද මහින්කන්ද මැතිතුමන්ට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමන් ඇවිල්ලා ඔබතුමන් වටිනා කින කාලය කැප කරමින් අපත් සමග මේ සාකච්ඡාව සාර්ථකමත් කරන අර්ථවත් කරුණු ගණනාවක් සමාජගත කරාට ගොඩක් පිං ඔබතුමාට. එහෙමනම් ඉතින් අපි ලබන පුන් පොහොය දවසේදීත් මෙවන් වූ වටිනා කියන සාකච්ඡාවක් එක්ක මෙත්තාවලෝකයේ විද්වත් කතිකාව සමගින් හමු වෙමු. යාල් ටීවී සහෝදරත්වයේ නාලිකාවේ ගරු සභාපතිතුමන්, ඒ වගේම නාලිකා ප්‍රදායතුමන් ශශික මහත්මයා, ඒ වගේම ශ්‍රීකාන්ත මහත්මයා ඇතුළු, ඒ වගේම අපි නිකරු නිෂ්පාදකතුමා නාලක මහත්මයා ඇතුළු හැම කෙනෙක්ම බොහොම ආදරෙන් සිහිපත් කරනවා. අපි තවත් දවසක මෙවන් වැඩසටහන් හමු වෙමු. හැම දිනාටම උතුම් වූ තෙරුවන් සරණයි.